හැරිසන් මැතිතුමා තුෂාර් බඩුටිනි මැතිතුමාත් ඔබතුමාත් සමග අද එකතුව කතා කරන්න හදන්නේ ජීවන වියදම සම්බන්ධයෙන් තියෙන අනු කොමිටියේ වාර්තාවක් හෙළිදරව් කරන්න. ඒකට අපි ආරාධනා කළා තියෙනවා අද තොග වෙළඳුන්ගේ සංගමේ නියෝජිත 6-7 දෙනෙක්. මොකද අපි ඊයේ බොහොම ප්‍රායෝගිකව රැස්වීමක් තියලා ඒකේ අදහස් අපි උපුටාගෙන අප හිතුවා ඔබතුමාලත් සමග මේක අපි බේරා ගන්න අවශ්‍යයි කියලා. මම ඉස්සෙල්ලාම ඔබ සියලු දෙනාම කාරණක ඉල්ලන්නේ මේ ජීවන වියදම සම්බන්ධයෙන් අනිසි මට්ටමට මාධ්‍ය මේක පාවිච්චි කරලා තියෙනවා. ඒකයි පාවිච්චි කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් මතක තියාගන්න රටේ ජාතික ආර්ථිකයත් එක්ක අපි සෙල්ලම් කරන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් අපට හෙළිදරව් වෙනවා නොඑක් දේවල්. මේ වැට් බද්ධ ප්‍රශ්නය ඇතිවීමෙන් ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරා වෙළඳු සිල්ලර තොඟ සහ අනිත් අය කතා කරන්න යන අවස්ථාවේදී එතන ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට ලැබුණ උත්තරේ තමයි වැට් වැඩි කරන්නේ නැතුව කොහොමද භාණ්ඩවල මිල වැඩි වුනේ කියලා. ඒක මුල් කොටගෙන ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපි 4-5 දෙනා අනු කොමිටියකට පත් කරා ජීවන වියදම ආනයන කරන නිෂ්පාදනය කරන මොහොතේ සිට පාරිභෝජනය කිරීම දක්වා අපි කොයි ආකාරයක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. දැන් තියෙන නීති අනුව ආණ්ඩුවක් නැtei කිසිම පරීක්ෂණයක් නැතුව කටයුතු කරනවා කියන මතින් තමයි මෙතෙක් තුර මේ වෙළඳ සිල්ලර වෙළඳාම ඇතිවන්නේ. ඒ නිසා අප කොටස් 3කට බෙදුවා. ඉස්සල තමයි තොග ආනයන කිරීම මීට වැඩිය විධිමත් කළා මීට වැඩිය රජයත් පුද්ගලයාංශත් එකට වැඩ කරන ස්වරූපයක් ඇති කරන එක. ඒ කියන්නේ අඩුම මිලට ලංකාවට ගෙන්න ගන්න එක. දෙවැනි එක තමයි මේ බෙදීම මීට වැඩිය ක්‍රියාත්මක භාවයක් ඇතිවන විදිහට කටයුතු කිරීම. ලක්ෂ 700 එක පැත්තකින් 324 තියාගෙන ඉන්නකොට ඒක තුලින්ම ක්‍රියාත්මක කරන්න බෑ. රට පුරාම මම හිතන්නේ බෙදා හරින සිල්ලර වෙළඳ තැන් 20000ක් විතර තියෙනවා. නමුත් අපට අවශ්‍ය විධිමත්ව 2000ක් ඇති කරන්න. ඒ කියන්නේ තව 1200ක් 300ක් 1600ක් විතර එකතු කරන්න. තුන්වෙනි එක තමයි භාණ්ඩ ප්‍රමාණය. යම් භාණ්ඩ 15ක් මගේ අපේ වෙළඳ ඇමති තුෂාර් බඩුටිනි ඇමතුමා ඉදිරිපත් කරાવી ඉලක්කය කළා තියෙනවා මේ 15 රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සලකගෙන ස්ථාවර මිලක් දීර්ඝ කාලිනයකට පවත්වාගෙන යන්න කටයුතු කරන්න. මොකද මේකෙන් වෙන්නේ අනිසි ප්‍රයෝජන පාවිච්චි කරනවා නොඑක් තැන්වල. අද පැහැදිලි කිරීමක් තුළින් ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ඉදිරිපිට උනේ කොළඹ තියෙන මිල නෙවෙයි යාපනයේ තියෙන. යාපනයේ තියෙන මිල නෙවෙයි පුත්තලමේ තියෙන. මේ සමහරට කිලෝමීටර් 2ක් අතර තියෙන පරතරේ සීනි එක තැනක රුපියල් 100ක් තියෙනවා අනිත් තැන 130ක් තියෙනවා. ඉතින් මේ වගේ කළුකඩ ව්‍යාපාරයක් ගෙන යන්න කිසිසේත්ම ඉඩ තියන්න බෑ. ඒ වගේම විධිමත් ආර්ථිකයකටත් අපි ගමන් කරන්න අවශ්‍යයි. අද තියෙන අර ඉංග්‍රීසියෙන් කියන ඉන්ෆෝමල් ඉකොනොමි එක. ඉතින් මේක නිල මට්ටමට හරි සැබෑ ආර්ථිකයට ගේන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරගෙන අපි කටයුතු කරන්න තමයි තිබෙන්නේ. ඒ නිසා මේ භාණ්ඩ 15 මම හිතන්නේ ඇමතුමා ඔබතුමාලට හෙළිදරව් කරાવી. නමුත් ඔබ සියලු දෙනාගේම කාරුණික ඉල්ලීම කරනවා. අපිත් එක්ක එකතු වෙන්න මේ ජීවන වියදම යන මේ අනවශ්‍ය ලෙස ප්‍රශ්නයක් ඇති කරන ඔබත් අපටත් කිසිසේත්ම උදව් නොවන කළුකඩ ව්‍යාපාරය නැති කරන්න. යම් කූට පිරිසක් මේක හිතුව මතේ මේක කරන්න හදනවා. ඒ නිසා වැඩි කල් යන්න ඉස්සලා මේක අපේ ජාලයට එකතු වෙනවා. නමුත් ඒ කාලාන්තරය මාසයක් 2ක් වෙන්න පුළුවන්. අප ඔබ සියලු දෙනාගේම අපේ නියෝජිතයන් වශයෙන් කටයුතු කරන අපට දැනුවත් කරන මෙතන ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඒ වගේම අපි ඉන්දියාවේ සාර්ථකව කටයුතු කරන මැක්සිමම් රීටේල් ප්‍රයිස් යන සංකල්පය අපි ඉදිරිපත් කරන්න යනවා. ඒක තව මාසයක් එකමාරක් වෙන්න පුළුවන්. මොකද ආනයනය කරන නිෂ්පාදනය කරන මට්ටමේ ඉඳන් ඒක ලියාපදිංචි වෙන්න අවශ්‍යයි. ඒ මිල නියම කරන්න අවශ්‍යයි. ඒක තුලින් අපි හිතනවා ස්ථාවර මිලක් දිගට ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න යන අවස්ථාවේදී පාරිභෝගික ආරක්ෂා අධිකාරියේ ලියාපදිංචි කරලා ලබාගත් මිල ඒකේ ප්‍රසිද්ධ කරන්න අවශ්‍යයි. ඒක print කරන්න අවශ්‍යයි. එතකොට ඒක කොයි ආකාරයෙන්වත් මේක යම් තැනක හිඟයක් ඇති වුණොත් ඒක 120 print කරලා තියෙන එක 200ට විකුණන්න බෑ. මෙන්න මේවට පාරිභෝගික ආරක්ෂා අධිකාරියේ වැටලි මම හිතන විදිහට දවසකට 4-5000ක් විතර කරන්න යන තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒක තමයි අද අප ඔබ සියලු දෙනාත් එක්කම සාකච්ඡා කරලා තොරතුරු අපි හුවමාරු කරගෙන ඔබේ සහාය අපේ මේ තියෙන අවංක සටනට සියලු දෙනාගේ කාරුණික ඉල්ලනවාක අපි මේ අවස්ථේ ප්‍රසිද්ධ කරනවා. ඒ වගේම තොග වෙළඳ මහතුරු ඉතාමත් හොඳ අදහසක් ඉදිරිපත් කළා. හැම දවසම ඒගොල්ලොන්ගේ නමින් ඒක ඉදිරිපත් කරනවා. අද තොග වෙළඳ මිල මෙන්න මේකයි කියලා අපි මේක රූපවාහිනී නාලා තුල දවසකට සැරයක් අපි මේක ප්‍රසිද්ධ කරනවා. ඒතකොට තොග වෙළඳන්ගේ මිලත්
සිල්ලර වෙළඳත් අතර තියෙන පරතරය පාරිභෝගිකයට බලා ගන්න පුළුවන් කොතරම් වෙනසක් තියෙනවද කියලා. එතනින් ප්‍රශ්නයක් ඇති වුණොත් කොයි ආකාරයෙන්ද විධිමත්ව ක්‍රියාත්මක කරන යන වැඩපිළිවෙල අප ඉදිරි කාලාන්තරයේ එළිදරව් කරන්න. ඉතින් එයාද මෙතන එකතු වුණේ මොකෝ සමහරවිට අපි කියනකොට හිතන්නේ අපි කියන්නේ අපට ඕන දේ. නමුත් තොග වෙළඳෝ සහ නියෝජිතයන් ඇවිල්ලා එතන කිව්වහම නෑ මෙතෙක් දුර වැඩි වෙලා තියෙන්නේ තොග වශයෙන් සීනි මිල විතරයි කියලා අපිත් ඊයේ පුදුම වුණා. හැබැයි මේ මහත්තුරු සාක්ෂි සහිතව ඒ සම්බන්ධයෙන් කටයුතු කරා. I'll also add a little more in English just to mention our entire interest is to ensure that the consumer gets the best possible rate. It is crazy in a agricultural oriented country that we are unable to maintain a stabilized price. Countries such as Singapore, Dubai, which don't produce a single kilo of vegetables or any produce, have been maintaining prices for the last 15 years on a continuous basis. So it is the supply chain that basically is the problem. So as a result, we have come today with a concrete proposal, and with the will, with the assistance of the media, I'm sure we'll be able to conquer this black marketing that is being done by a handful of extremists that are trying to torpedo the benefits that can accrue to the innocent consumers. The wholesalers also have been invited today because yesterday we had a very successful discussion with them, and in the process they themselves said, let us make it public what is the import price, what is the wholesale price that is prevalent in the wholesale markets. So they will give us on a daily basis, and we will ensure that this is telecasted on a daily basis. So then the people will know the difference between the retail and the wholesale price. Effective communication will go through the consumer affairs, as well as rates of almost 3,000 to 4,000 rates will be done starting from tomorrow. We will be enforcing, more people given on to our Minister, Mr. Rishad Baduddin, and with the bottoms-up approach, we will ensure that we'll get the message across to anybody who basically wants to distort the organized system that we have put into place. We also want to get the people moving away from the informal economy into the formal economy. The main thing got highlighted when there was VAT problem that came about. Without the imposition of VAT, prices went up. So the question that was obviously asked is, if VAT is not imposed and the prices have gone up, the difference means that there is a breakdown in the supply chain. And that's what we want to arrest first, and then get the place into proper order. So I think my colleagues will share more information on the hands-on experience from their ministries. But I call upon all you media personnel to please help us in this resolute purpose of trying to eradicate this black marketing that is done by just a handful. And their voice is heard, and the interest-oriented, where we are trying to get a national policy into place, is unheard. And that can be done by the media only. The maximum retail price is something working very successfully in India and many other advanced states, which basically brings it that you have got to print your maximum price on the item. Now this is despite the fact that the Consumer Affairs have insisted that any place registered to sell, they must be displaying their sales price. But we will be imposing it on the item itself, so that you cannot have cheap scale imports coming in and try to have the same price of a good production based in locally. Then when the price is there, whether it is after 6 months, if it's not in the expired process, that the price reflected there is the only price that can be sold. So assuming that there is a sudden increase in the price of milk powder, and the maximum retail price has been printed as 325 rupees, you cannot sell that on the increased price, because that is already printed and finished. And then Consumer Affairs will do effective raids in order to ensure that such unscrupulous, barbaric acts are not done. So this is a new concept that we will be bringing into existence, and it probably may take about a month or so, but we will be reflecting as much as possible goods on that list. It is mentioned in the minds of the people, no? It is not physically seen on the item. Now if you go on the milk, you'll probably have it. But on a cake or soap, you won't have that. So we'll be insisting that it has to be, if you're going to be trading in Sri Lanka. So any Consumer Affairs Authority is the entrusted arm in order to ensure that they basically raid and check. They go into a particular retail outlet. First they'll check whether they are VAT registered, whether NBT registered, and if so, what is the rates that are there. If they don't, they're violating. We want to assist everybody who is legal in the system.
Anybody who's illegal is not within our purview. We want to hound out them and ensure that they're knocked out. Because my intention is that the customs, with the revenue increases and it can increase further, we can reduce, which we have gone public, that will reduce the VAT rate. We are not interested in this. This is only a 3 to 4% that has been put on the Rajapaksa regime debts that have been incurred, and we will ensure that this is reduced as soon as possible to the benefit of the people.